ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම රෝෂිනී විජේසූරිය. අපේ මුලින්ම අවධානය සිරස්තල වෙත. දෝෂාභියෝග තේරීම් කාරක සභාව ගැන පෙත්සම් 9ක් 4ක් හිට ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් හා ඉන්ධන ලබා දීමට කසක්ස්ථානයේ අවධානය. බුලත් සිංහලදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ. ලංකාවේ පළමු සිංහල පුවත්පතේ මුද්‍රණාලය ගිනිගෙන විනාශ වෙයි. මෙරටට අවශ්‍ය ගෑස් හා ඉන්ධන ලබා දීම පිළිබඳව කස්කස්ථානයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ කස්කස්ථාන ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් දෙපළ අතර අද පෙරවරුවේ පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී තෙදින නිල සංචාරයක් සඳහා කසක්ස්ථානයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එරට ජනාධිපති නූර් සුල්තාන් නසබර් යන මහතුරුන් අතර නිල හමුව සිදු වුණේ කසක්ස්ථාන ජනාධිපති මන්දිරයේදී. නිල සංචාරයක් සඳහා එරටට පැමිණි පළමු ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිගනු ලැබුවේ හමුදා උත්තමාචාර්යද සමගින්. මෙම හමුවේ අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන බව කසක්ස්ථාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. රාජ්‍ය නායකයින් දෙපළ අතර පැවති මෙම සාකච්ඡාවේදී සංචාරක සහ වෙළඳ ක්ෂේත්‍ර, කොළඹ සහ අල්මාතා අතර ගුවන් ගමන් වාර වැඩි කිරීම, ශ්‍රී ලංකාවට කසක්ස්ථාන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම, ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සහ තවත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු වුණා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන සාවාදී විදේශ බලපෑම් වලට එරෙහිව කස්කස්ථානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කස්කස්ථාන ජනාධිපතිවරයාට කළ ඇරයුමද මෙහිදී පිළිගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කස්කස්ථාන රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට 20 වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ සංස්කෘතික උළෙලක් කස්කස්ථානයේ අස්ථාන අගනුවරදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. අද දිවිනී ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මරණ 8ක් වාර්තා වුණා. ඉන් එක් සිද්ධියක් ත්‍රිපුද්ගල ඝාතනයක්. එමෙන්ම කිරියල්ල ප්‍රදේශයේ නිවසක් තුළින් පිලිසිය මිය ගොස් සිටි මවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයා ගැනුණා. මෙම ත්‍රිපුද්ගල ඝාතනයේ සිදුව තිබුණේ බුලත් සිංහල ඈගල්ලොය ප්‍රදේශයේ උඩගෙදර වත්තනම් වතුයායේ නිවසක් තුලයි. රාත්‍රී 12:01 අතර මෙම ඝාතන සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. ඝාතනයට ලක් වූ පියා 92 වියේ පසුවන අතර ඔහු එම්.අයි. ප්‍රනාන්දු නැමැති අයෙක්. එච්. මිසිලින්නෝනා නම් මව 85 වියේ පසුවන අතර එච්. ධර්මසිරි නම් ඔවුන්ගේ පුත්‍රයාගේ වයස අවුරුදු 60ක්. ඊයේ දිනේ මෙම ගම්මානයේ මංගල උත්සවයක් පවත්වා තිබෙනවා. පියා සහ පුත්‍රයාත් ඊයේ පසරුවේ එම උත්සවයට සහභාගී වී කල්ැතිව පැමිණ ඇත්තේ නිවසේ රැඳී සිටියේ මව පමණක් වන බැවින්. පොලිසිය සැක කරන්නේ මොවුන් තිදෙනා ඝාතනය කර ඇත්තේ පහර දීමෙන් සහ ගෙල සිර කිරීමෙන් බවයි. පහර දීමට පෙර ඔවුන්ගේ හිස්වලට පොහොර බෑග් දමා තිබූ බවද පොලිසිය සඳහන් කළා. මෙම ත්‍රිපුද්ගල ඝාතනය කොල්ලකෑමක් සඳහා සිදු කරන්නට ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණේ මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිලපොලි ලංකාපුර මහත්මියගේ මෙහෙයවීමෙන්. මේ අතර කිරියැල්ල මාටුවගල ප්‍රදේශයේ නිවසක් තුළ 32 හැවිරිදි මවක් සහ ඇගේ 7 හැවිරිදි පුත්‍රයා පිලිසී මිය ගොස් සිටියදී අද උදෑසන සොයා ගැනුණා. අනුෂා නිලන්ති නැමැති මෙම මව සියදිවි නසා ගැනීම සඳහා ගිනි තබා ගැනීම කරගන්නට ඇතැයි සැක කරනවා. 7 හැවිරිදි දරුවා යෙහාන් කවිෂ්ක නැමැති අයෙක්. මීට මාස 2කට පමණ පෙර මෙම කාන්තාවගේ බාලදරුවා මිය ගොස් තිබුණේ ඖෂධයක් වැරදි මාත්‍රාවකින් ලබා ගැනීම හේතුවෙන්. ඒ පිළිබඳ සිය සැමියාගේ පාර්ශවයෙන් එල්ලවන චෝදනා නිසා තමා පීඩාවට පත්ව සිටින බවට ඇය ලියූ ලිපි දෙකක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙම මරණ සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා නිවසේ රැඳී සිට නැහැ. මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය රත්නපුර මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වුණා. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් විසින් විභාග කිරීම වළක්වන ලෙසට අභ්‍යාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ආණුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයන් ලබා ගැනීම සඳහායි.
අභ්‍යාචනාධිකරණයට මීට අදාළව පෙත්සම් 9ක් මේ වන විට ගොනු කර තිබෙනවා. ඉන් තවත් පෙත්සම් 2ක් හෙට යළිත් අභ්‍යාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. දවසේ පුවත අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් 6ක් අද අභියාචනාධිකරණයේදී සලකා බැලුණා. මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ හිටපු වාණිජ්‍ය මණ්ඩල සභාපති ආචාර්ය චන්ද්‍රා ජයරත්න මහතා සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් විසින්. අද මෙම පෙත්සම් සලකා බැලුනේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්දරාජා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙයි. මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් පෙනී සිටියා. ඔවුන් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.3 වගන්තිය අනුව යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව චෝදනා විභාග කළ හැක්කේ අධිකරණයේ බලය හිමි ආයතනයකට පමණක් බවයි. ඒ හේතුවෙන් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අධිකරණය කුරිසිපත් කිරීමක් බව එම නීතිඥවරුන් පැවසුවා. අපි මේ අවස්ථාවේ අභ්‍යාචනාධිකරණයට දන්වා සිටියේ මෙම පාර්ලිමේන්තු නියෝග 78A කියන විභාග කරන්නට යන එම කාර්යපටිපාටිය ව්‍යවස්ථාවට අනුකූල නැහැ. එම නිසා අනෛතිකයි. එම නිසා ගරු අග්‍රවිනිශ්චයකාරතුමියව එවන් අනෛතික වූ විභාගයකට ලක් කිරීම වැරදි කියලා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිනීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් පත් කළ තේරීම්කාරක සභාව පිළිබඳ මෙසේ අදහස්. ඒ ව්‍යවස්ථාවේ තියෙන අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධව ගත්තාම පරිච්ඡේදය තුල තේරෙන භාෂාවෙන් කියනවා නම් ඉහළ අධිකරණවල විනිශ්චයකරුවන් පත් කරන කෙනාටම ඉවත් කරන්න බෑ. එමෙනි ඉවත් කිරීමක් කරනවා නම් 107 වන ව්‍යවස්ථාව ඊටාම පැහැදිලි. ඒ ක්‍රමවේදය පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් මේ වෙනකොට සෑම විනිශ්චයකාරවරයෙක්ටම ලංකාවේ ලියුමක් එවලා තියෙනවා. ආසියානු මානව හිමිකම් කොමිසම හොංකොං වල සිට ක්‍රියාත්මක වන්නේ. දැන් ඒගොල්ලෝ පැහැදිලිව කියා තියෙන දේ තමයි මේ අධිකරණමය ක්‍රියාමාර්ගය ක්‍රමවේදය වැරදි කියන එක. ප්‍රථම වරට අගවිනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවේ නිවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරතුමා ඉන්න කාලේ. ඒකේ හිටිය ප්‍රධානියෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන අද විපක්ෂ නායකතුමා. එතුමාට එරෙහිව ඒ දෝෂාභියෝග චෝදනා ගේනකොට ස්ථාවර නියෝග තිබ්බද? එතකොට ස්ථාවර නියෝග තිබුණේ නැහැ. යමෙක් කියනවා නම් මේ ක්‍රමවේදය වැරදි. මෙතනදී නඩු අහන තැනැත්තාම නඩු චෝදනා ඉදිරිපත් කරන තැනැත්තාම තමයි නඩු අහන්නේ කියලා එවැනි ආකාරයේ චෝදනා ගේන්න පුළුවන්. එහෙමනම් මේක නෙමෙයි අවස්ථාව. දවසේ පුවත අවතුම රසයක් පාර්ලිමේන්තුවේ මූලාසනයෙන් විපක්ෂයට අසාධාරණයක් වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු රීති ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ ඊයේ ටිරානලස් මහතාගේ කතාව සඳහා වැඩිපුර විනාඩි 5ක් ලබා දීමට එම අවස්ථාවේ මුලසුනේ සිටි මන්ත්‍රීවරයා කටයුතු කළ බවයි. එමෙන්ම එම කතාවේදී තමන්ගේ නම සඳහන් කෙරුණු බැවින් ස්ථාවර නියෝග යටතේ ඊට පිළිතුරු ලබා දීමට තිබූ අවස්ථාවටද මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා බාධා කළ බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා. ටිරානලස් මන්තුමා මං ගැන සඳහන් කරාම මට පිළිතුරු දෙන්න අවස්ථාවක් මුල් ආසනයෙන් ඉල්ලා සිටියා. ඒක අපිට ලැබුණේ නැහැ. ඔබතුමාට මෙතන කියන්නේ කරුණාකරලා මුල් ආසනයට කියන්න. ඒව නොකරනකම සභාපති නාමාවලිය ඔබතුමා නම් කරලා තියෙන්නේ මේ මුළු සභාවෙම අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. ඉතින් අපිට ඒ විශ්වාසය තියෙන්න ඕනේ. ඔබතුමාම මේ පටිගත කරලා තියෙන එක දිහා වුන්කන් දීලා විමර්ශනය කළා. ඒකට අපිට පුළුවන් ඔබතුමා හම්බෙන්න. මම එතුමා සඳහන් කරපු කරුණ පිළිබඳව පටිගත කරපු ඒවා බලලා මුලසුනෙන් හෝ යම්කිසි අඩුවක් වුණා නම් ඒ ගැන සොයලා බලලා අපි මුලසුනේ ඉන්න සියලුම മന്ത്രിවරුන්ට අවශ්‍ය උපදෙස් දෙන්නත් කාර්ක සභා අවස්ථාවලදී ක්‍රියා කරන ක්‍රියාමාර්ග පිළිබඳව. I did not extend the time as accused by the leader of the opposition. The time was allotted to DNA and the DNA leader in the house wrote to me, I have got the paper to give him 5 minutes more. So it's a... දැන් ප්‍රධාන කටයුතු වලට යන්නයි තියෙන්නේ. ගරු කතානායකතුමනි මම සඳහන් කරා මම සොයලා බලන්න කියලා. මුලසුනේ කොහොමද ක්‍රියා කරලා තියෙන්නේ? කොහොමද ක්‍රියා කළ යුතුව තියෙන්නේ?
අයවැය කාරක සභා අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සමත වුණා. 2013 වසරේදී අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 306ක්. Next speaker. පිළිවෙලක් තියෙනවා. Sorry honorable Sunil Handunetti. රංජිත් මතුමන්දාර. ඔබතුමා කතා කරන්න. කරු කතාන. Yeah, you carry on. කරු සභාපතිතුමනි, there are point about honorable Sunil Handunetti. විවාදය ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඊළඟට ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා දෙමළ ජාතික සන්ධාන ඊළඟ මන්ත්‍රීවරු ප්‍රතිශතය අනුව එයට. ඊළඟට ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා ඊළඟ මන්ත්‍රී ප්‍රතිශතය අනුව විපක්ෂය අපට මම නම දුන්නා. Already the honorable speaker announced to honorable Ranjit Bandara, we'll do the next time, we'll do the correctly. සුනිල් හඳුනෙති මහත්තයා මම හිතන්නේ අපි මේකට වාද විවාද කරගන්න ඕනේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කතිකයෝ 10ක් විතර. තමුන්ලා ආධාරණය කරන්න යන්න එපා. නෑ එහෙම නෙමෙයි. නෑ. ඔබතුමා කතා කරන්න. මම හිතන්නේ කතානායකතුමා මගේ නම ප්‍රකාශයට පත් කරපු නිසා මම කතා කරනවා. එතුමාගේ මගේ ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. මම හිතන්නේ කාගේවත් අදහස් නෙවෙයි කතානායකතුමා මගේ නම කිව්ව නිසා මම මේ සම්බන්ධව කතා කරනවා. තමුන්නාන්සේ මේකට ෆයිට් කරන්න ඕනේ නෑනේ අනුර දිසානායක මහත්තයා. මගේ නම කතානායකතුමා ප්‍රකාශයට පත් කරනවා. මම කතා කරනවා. තමුන්නාන්සෙත් එක්ක මගේ විවාදයක් නෑ. අද මේ රටේ තමුන්නාන්සේ ආණ්ඩුවත් එක්ක ෆයිට් කරගන්න මාත් එක්ක ෆයිට් කරන්න නැතුව. තමුන්නාන්සේ අපි මේ විරුද්ධ පක්ෂයේ ඉන්නේ. ඉතින් මම රකින්න කතානායකතුමා කියවන් පස්සේ මොකද කරන්නේ? අධ්‍යාපනයේ තියෙන විෂමතාවය දුරු කරන්න අධ්‍යාපන අමාත්‍යතුමා හැටියට ඔබතුමා ලොකු මෙහෙවරක් ලොකු උත්සාහයක් දරන බවක් රටට පේන්නනවා. ඔබතුමා පටන් ගත්ත මහින්ද රාජපක්ෂ ජාතික පාසල ඒ ළමයි බොන්න වතුර ටික ගෙනියන්නේ ගෙදරින්. ඉතින් එතකොට ඔබතුමාට පුළුවන්කම නැහැ ඒ පහසුකම් ටික ළමයින්ට ප්‍රමාණවත් තරමට ලබා දීලා දියුණු පමුණු කරන්න. ඒ සඳහා මිලියන 629ක විශේෂ ව්‍යාපෘතියකින් ජලය දෙන්න ඕනේ. සුමානකින් ප්‍රාතිහාර්ය පාන්න බෑ. අනේ පින් සිද්ධ වෙච්චායි. වෙන්න වැන්ද අනේ පින් සිද්ධ වෙච්චායි. ස්විමින් පූල් එක තියනවා කිව්වා. හත්තිලව්වේ ස්විමින් පූල් එක තියෙන නම් වතුර දෙන්න එපා ඊට කලින්. ස්විමින් පූල් එකටත් පාවිච්චි කරන්නේ බොන වතුර නෙමෙයි. ඔබතුමා ඉගෙන ගන්න ඕනේ මේ දෙකේ. එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ වැඩ බලන අධ්‍යක්ෂකවරු පත් කරපු හැටි. මේ සුදුසුකම් නැති අය 40000ක් පත්වීම් දුන්නා. ජනසයි පත්වීම් කැකිරි පිපිඤ්ඤා කියලා ලියන්න බෑ. ගණිතේ නෑ. මේ අයට අහිංසකයින්ට පෙන්ෂන් එක කොහමද හදලා දෙන්නේ? වසර මැදදී වැඩිපුර නිල ඇඳුමකුත් පොඩි සපත්තු කුට්ටමකුත් ඒ වගේම බිත්තරයක් ධාන්‍ය ආහාර වේලකේම මේ හුදකලා පාසල් වලට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඇත්තටම අපි හදවතින්ම කනගාටු වෙනවා. ඇයි මේ හුදකලා පාසල් කියලා දෙයක් මේ රටේ ඇති කරන්නේ? මේ පාසල් දරුවෝ මේ වගේ වර්ගීකරණය මේ රටේ කිසිම පාසලක් භූගෝලීය වශයෙන් හුදකලා වෙච්ච එකයි ඒ කියලා තියෙන්නේ. අපි දන්නවා ඔබතුමා අද පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇමතිතුමාගේ අවධානයට ලක් වෙලා එතුමාගෙන් අඩු ගානේ පියානෝ දෙකක් තුනක්වත් මොන්රාගලට අරන් යන්න. ගහන්නේ වයලින් ගහන්නේ. මගේ කාලෙන් භාගයක් මේ නියෝජ්‍ය මේ ඇමතිතුමා ගත්තනේ. ඇමතිතුමා මන්ත්‍රීතුමියගේ දේවල් ගන්න එපා. අන්න. පොල් පැල බෙදන්නේ කොහොමද කියලා අපේ ඇමතිතුමෙක් කියනවා. ඒ කොහොමද කියලා බලමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ පාසල පැත්තෙන් බැලුවම තවත් ආධාර අපෙන් අවශ්‍ය වෙනකන් නැහැ. බන්දුල ගුණවර්ධන ඇමතුමා අධ්‍යාපන ඇමතිකමේ ඉන්නකන් මේ විද්‍යාලයට බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ පිටයි. එතුමාගේ ජාතික වැඩ පිළිවෙලට අනුග්‍රහයක් ලෙස හොඳ ගොවිබිමක් මේ පාසලේ ලබලා දීලා තිබෙනවා. ඕලු ගෙඩි වලට හිස් කොලයක් දීලා අස්සම් කරන්න කිව්වත් දැන් අස්සම් කරන ජාතිය බඩු ටිකක් ඕකේ ඉන්නේ. මේ රටේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා හරි මේ රටේ බඩු මිල වැඩි වෙනවද කියලා හරි කල්පනා කරන මිනිස්සු ජාතියක් නෙමෙයි ඉන්නේ. ජනතාවගෙන් මේ ආණ්ඩුව අයින් කරන්න බෑ. මේ ආණ්ඩුව පෙරලන ක්‍රමය කුමන්ත්‍රණ වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. ඒකට තමයි අර පෞගිය දවස්වල ගාලු පාරදිගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ව පාරදිගේ අරගෙන ගියේ. මේ රෝහිත අබේගුණවර්ධන ඇමතුමාගේ රාජකාරිය අනුන්ගේ වැසිකිලි කැසිකිලි අවස්ථරේකනේ. අන්න එන්න කියන කරාපිටියට මුළු කරාපිටියටම තියෙන එකම වැසිකිලියයි. අන්න ඒක වහලා. පුළුවන් නම් අන්න ඒක ඇරලා දෙන්න කියන්න. එක්කල් ගන්නාද පොල්බල දීලා තියෙනවා. කොහමද දුන්නේ පොල්බල ටික ගේනවා. ගණන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොවිජන සේවා හරි කොට ගන්න.
මන්ත්‍රීතුමාට හරි ඇමතිතුමාට හරි ප්‍රාදේශීය සභාපතිතුමාට හරි මන්ත්‍රීවරයෙකුට ඉන්න කියලා පොල් පැල ටික බෙදනවා. අපේ කුෂ්ඨ කුමාර ඇමතිතුමා පොල් පැල බෙදනවා. අපේ ආසනයේ පුරා මට කිව්වා පොල් පැල බෙදන්න එන්න කියලා. මම ඔයා බෙදා ගන්න. බැලවායේ පොල් වවලා ඉවරයි මම හිතන්නේ එකයි ඩිප්ලෙට් ඇවිල්ලා පොල් වවනවා ඇත්තේ. එළව පොල් බේරලා තියෙන වැඩේ කරොත් එච්චරයි. මෙවසරේ අවසන් මාස 6 තුල ආණ්ඩුව රුපියල් කෝටි 35,000ක් ඉක්මවා විදේශීය ණය ලබාගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ එම ණය වලින් තවත් රටවලට ආධාර ලබා දීමටද ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි. මේ අවුරුද්දේ අවසන් මාස 6 ලංකාවේ විදේශ ණය ගැනීම කෝටි 35,000ක් ඉක්මවලා තිබෙනවා. ඒ කිව්වේ මහවැලි ව්‍යාපාරයේ වගේ 7ක් මේ රටේ ගොඩනගන්න තියෙන සල්ලි. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විදේශ ණය ගන්නවා නම් අනාගත පරම්පරාවට මේ ණය උරුමය පවරනකොට ඒ පිළිබඳ අඩු ගානේ පාර්ලිමේන්තුවේ එකඟතාවයක් හා අනුමැතියක් අවශ්‍යයි කියලා. දැන් අපි හරියට ලොකු සල්ලිකාරයෝ වගේ මාලදිවයිනේ පාරක් හදනවා රුපියල් මිලියන 500ක් යොදවලා. උගන්ඩාවේ ජනාධිපති මෙහා වෙලාවේ රුපියල් මිලියන 130ක් දෙනවා එතුමට වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කරන්න කියලා. මේ විදිහට ජාතික මුදල් නාස්ති කිරීම අඩු ගානේ පාර්ලිමේන්තුවටත් වාර්තා කරලා නැහැ. ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව සිය ජීවන අවශ්‍යතාද කප්පාදු කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිතියේ මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති රාජ්‍ය සේවා කළමනාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ 14 වන නියෝජිත සමුළුව අමතමින්. සේවක අයිතින් දිනා ගැනීමට වැඩ කරන ජනතා බලයක් ගොඩනැගීමට සටන් වදිමු යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණා. මේ අවස්ථාවට වෘත්තීය සමිති නායකයින් සහ සමාජිකයන් රැසක් එක්ව සිටියා. මුදලක වටිනාකම් දෙකක් තියෙනවා. එකක් තමයි ඒකේ මුදල්මය වටිනාකම්. අනිත් එක තමයි මිලදී ගැනීමේ හැකියාව. දීමනයක් දීපු නිසා මුදල්මය වටිනාකම් වැඩි වෙලා තියෙනවා. නමුත් අත්ත කතාව මොකදලාදී මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. එතකොට වෙන දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ගෙදරට පත්තරේ ගේන එක, චිත්‍රපටියක් බලන්න යන එක, ගමනක් බිමනක් යන එක. ඔවා කප්පාදු වෙනවා. ජීවිතය අපි කප්පාදු කරගන්නවා. ලංකාවේ පළමු සිංහල පුවත්පත මුද්‍රණය කරන ලද මුද්‍රණාලයේ ගින්නකට හසුවීමෙන් විනාශ වුණා. මේ තැන්පත් කර තිබුණේ අහංගම කතලුව රංවැල්ල විහාරස්ථානයේ. ගින්න හැති වී තිබෙන්නේ එම මුද්‍රණ යන්ත්‍රය තැන්පත් කර තිබූ විහාරස්ථානයේ ලැබුම්ගේ තුලයි. අහංගම කතලුව රංවැල්ල විහාරස්ථානයේ ලැබුම්ගේ තුල ඊයේ රාත්‍රියේ 9:30ට පමණ ගින්නක් ඇති වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ගිනි නිවන හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත්තේ අද අලුයම 2:30ට පමණ. එම ගින්නට හසුවීමෙන් වසර 150ක් පමණ පැරණි ලංකෝපකාර මුද්‍රණ යන්ත්‍රය සහ එහි තිබූ තවත් මුද්‍රණ යන්ත්‍රයක් විනාශ වුණා. මෙම මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කර තිබුණේ 1860 වසරේ එවක සියම් රාජ්‍යය පාලනය කළ රජතුමායි. මෙරට ප්‍රථම සිංහල පුවත්පත වූ ලංකා ලෝකයේ පුවත්පතට අමතරව ලක්මිණි පහන පුවත්පත සහ මෙරට ප්‍රථම සිංහල සංග්‍රාම වන ජතලබ සංග්‍රාවද මුද්‍රණය කර ඇත්තේ මෙම මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින්. ගින්නෙන් වසර 150ක් පමණ ඉපැරණි විහාරස්ථානයේ ලැබුම්ගේද විනාශ වී ඇති අතර එහි තැන්පත් කර තිබූ පුස්කොළ පොත් කිහිපයක්ද විනාශ වුණා. මහනුවර යුගයට අයත් අහංගම කතලුව රංවැල්ල විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතිනවා. එහි සංරක්ෂණය කිරීමේ ලොකු අවස්ථාවක් මතුවලා තිබුණේ. දැන් සංරක්ෂණය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. මේක හානියත් එක්ක කොහොමද වාසනාවකට එහි මුල් මුහුණුවර හඳුනා නොහැකි පමණට විනාශ වෙලා නැහැ. අපි දැන්ටත් ඉල්ලීමක් කළා විහාරස්ථානයෙන් මෙම මුද්‍රණ යන්ත්‍ර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර දෙන්න කියලා මුද්‍රණ යන්ත්‍ර සංරක්ෂණය කරලා අනාගත පරම්පරාව වෙනුවෙන් ඉදිරි කිරීම සඳහා. ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ග්‍රාමීය ප්‍රදේශවල වාරි ඉදිකිරීම් කටයුතු බොහොමයක් පැවරෙන්නේ කොන්ත්‍රාත්කරුවන්ටයි. එම කොන්ත්‍රාත්කරුවන් සිදු කරන එම ඉදිකිරීම් වගකිව යුතු අංශවල නිසි අවධානයට ලක්වන බවක් පෙනෙන්නට නැහැ. මේ හේතුවෙන් පසුකාලීනව ප්‍රදේශවාසීන් ගැටලු රැසකට මුහුණ දෙනවා. අද රතුමිනිත්තුව වෙන්වන්නේ එවැනි ව්‍යාපෘතියක් නිසා දුෂ්කරතාවට පත්ව සිටින බැව්බැඳි ගොවීන් පිරිසක් වෙනුවෙන්. මේ පොළොන්නරුව බැඳිවැව සූරිය පිටිය වෙල්යාය. කුඹුරු අක්කර 100ක් පමණ යල මහා දෙකන්නේ මේ වෙල්යායේ අස්වද්දනවා. ඒ කුඹුරුවලට ජලය ලබා ගන්නේ මා ඔය ඇල හරස් කර ඉදිකර තිබෙන මෙම අමුණ ඔස්සේ. මේ අමුණේ ජලය නිකුත් කරන සොරව් දෙකක් තිබෙන අතර ඉන් මෙම සොරව්ව වසර ගණනාවකට පෙර ඉදි කළ එකක්.
ඉන් හොඳින් වතුර නිකුත් කරන අතර ගොවිබිම්වලට ප්‍රමාණවත් තරම් වතුර ගලා යාමක්ද සිදුවනවා. නමුත් මීට වසරකට පමණ ඉහතදී ඉදිකළ මෙම අලුත් සොරව ඔස්සේ වතුර ගලා යාමක් සිද්ධ වන්නේ නැහැ. ඊට හේතුව අමුනේ සාමාන්‍ය ජල මට්ටමට වඩා මෙම සොරව ඉහළින් පිහිටීමයි. නලා ඉංජිනේරු මහත්තයා ඇවිල්ලා මේක මැනලා මේ මෙතනින් වතුර ගන්න පුළුවන් මැනලා ඇල හැදුවා. ඒ වුණාට දැන් අලුත් ඇලේ හොරව උසයි වතුර ගන්න බෑ. ඉතින් දැන් ආස්දියෙන් තමයි ඒ කුඹුරු වැඩ කරන්නේ. ලස්ස 17ක් විතර වියදම් කරලා මේ ඇල හැදුවට මේ කන්නේ වගා කරගන්නවත් හැකියාවක් නෑ. මේ සම්බන්ධයෙන් අපි පොළොන්නරුව වාරි අධ්‍යක්ෂ RMP කරුණාරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම සිද්ධිය ගැන සොයා බැලීමක් කරන බවයි. කෙසේ වෙතත් එම සොයා බැලීම් කළ යුතුව තිබුණේ මෙම සොරව්ව ඉදිකිරීමට මත්තෙන් බව ගොවීන් පවසනවා. මේ මහජන මුදල්නේ මේවනික අපතේ යන්නේ නැතුව කුඹුරු කාර්යයෙන්ම කරගන්න දුන්නා නම් මේ මිනිස්සු දන්නවා මේක හරියට වතුර පාරක් ගන්න පුළුවන් විදිහට මේ වැඩක් කරන්න තේරෙනවනේ මිනිසුන්ට. ලක්ෂ 17ක් පාස් වෙලා තියෙනවා. ඒ ලක්ෂ 17න් ලක්ෂ 7ක් වැය වෙලා තියෙන්නේ මේ ඇලට. සල්ලි වලට මොකද උනේ කියන එකත් අපිට දැනගන්න ඕනේ. මොකද මේ වැඩක් කරලා නැහැනේ ලක්ෂ 7කවත්. රතු පිළිතුව ඇස් ඇරෙන්නට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කූඩන්කුලම් බලාකාරයේ ස්ථාපිත කළහොත් එය මෙරට ජෛව විවිධත්වයට සහ පරිසර පද්ධතිවලට බලපෑම් එල්ල කරනු ඇති බව කූඩන්කුලම් න්‍යෂ්ටික බලාකාරයට එරෙහි ජනතා ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. ආසාත්මිකතාවක් හේතුවෙන් අම්පාර ගාමිණී විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු අද දහවල් අම්පාර මහ රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලංකාදිලක ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්තිංශයට පැවසුවේ ඇඟ කිසිමේ රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇති බවයි. බලංගොඩ පින්නවල උඩගම මහා විද්‍යාලයේ සිසුවියන් 20 දෙනෙකු පමණ අද දහවල් බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණේ ඇඟ කිසිමේ රෝග ලක්ෂණ හේතුවෙන්. අසාත්මිකතාවක් හේතුවෙන් දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 7 දෙනෙකුද අද රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණා. මෙම දරුවන් පරීක්ෂා කිරීමේදී පෙනී ගිය මේ දරුවන්ට කිසිම බරපතල රෝගී තත්ත්වයක් නොමැති බව මම මේ කතා කරන්නේ මේ අපිට රැගෙන ආපු ළමයින්ට තිබුණු රෝගී තත්ත්වය ගැන පමණයි. අනවශ්‍ය කලබල වීමක් ඇති කරගන්න එපා. රටවටා හිරු. ගාසා තීරයේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් වලින් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ මෙම ගැටුම් සමතයකට පත් කිරීමේ අරමුණින් ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වී පැවැත්වෙන සාකච්ඡාවලින් මෙතෙක් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නැති බවයි. මේ අතර ගාසා තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සමාජකයන් සිය තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල් පලස්තීන ගැටුම්වලට අදට දින 7ක්. අද උදෑසනද ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඉන් පුද්ගලයන් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඊයේ දිනේ පමණක් ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊයේ ඊජිප්තු විදේශ අමාත්‍ය මොහොමඩ් කමෙල් හමු වුණා. මහලේකම්වරයා අරාබි ලීගයේ ප්‍රධානී නබිල් අල් අරාබි සමග ඊශ්‍රායලයට යාමටද නියමිතයි. මැද පෙරදිග විශේෂ නියෝජිත බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාද ඊශ්‍රායල් ජනාධිපති ෂිමෝන් පෙරෙස් සහ පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමු වී තිබෙනවා. කෙසේ නමුත් ඊශ්‍රායලය පවසා තිබෙන්නේ සිවිල් වැසියන්ට හානි නොවන ආකාරයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට වග බලා ගන්නා බවයි. මේ අතර ඊශ්‍රායල් රජය නිවේදනය කළේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් ආරම්භ වී ගත වූ දින 6 ඇතුළත ඊශ්‍රායල් රජයේ වෙබ් අඩවි තුළට අනවසරයෙන් ඇතුළු වීමේ අවස්ථා මිලියන 44ක් පිළිබඳව දැනට වාර්තා වී ඇති බවයි. ලොව වටා හිරු. Hero Sports Corner. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ හරුන් ලොගාට් මහතාගේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. එම වාර්තාවේ හඳුනාගත් ගැටලු 9ක් සහ ඒවාට විසඳුම් නිර්දේශ 24ක් ඇතුළත්. සමස්තයක් ලෙස මෙම වාර්තාවෙන් ඉස්මතු කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති අයහපත් පරිපාලනය සහ වෘත්තීය මට්ටමේ නොවන ක්‍රියාපටිපාටියයි. මාධ්‍ය සමග ඇති දුර්වල සබඳතාව සහ ක්‍රීඩාවට ඇති දැඩි දේශපාලන මැදිහත්වීම මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම දේශීය ක්‍රිකට් සංවර්ධනය සඳහා වන යෝජනාවක් ලෙස පළමු පෙළ කණ්ඩායම් අඩු කිරීමේ නිර්දේශයක්ද මෙම වාර්තාවට ඇතුළත්. ජාතික තේරීම් කමිටු නම් කිරීමේදී සිදු කළ යුතු වෙනස්කම් මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නම් ක්‍රීඩා නීතියේද යම් වෙනස්කම් සිදු කළ යුතු බවට නිර්දේශ කරමින්. මම හිතන්නේ මේකේ වඩාත්ම තියෙන්නේ සිලෙක්ටර්ස්ලා උපත් කිරීම, ටීම් එක
ඇමතිතුමා අනුමත කිරීම වගේ දේවල් මම හිතන්නේ සම්බන්ධයෙන් ලෝකාත් මහත්තයා දැනුවත් කරා ඇමතිතුමාට. එතුමාට අවශ්‍යතාවයක් තියෙන එක වෙනස් කිරීමට. එතුමා ඉතාමත් පොසිටිව් විදියට බාරගත්තා. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් අද නම් කළා. මහලි ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් නැවත කැඳවා තිබීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ 3 සඳහා නම් කර ඇති සංචිතයේ උපනායකත්වයේ හිමිව තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ටීඑම් ඩිල්ෂාන් මෙන්ම ඔහුට ඇති වූ ආබාධය හේතුවෙන් නවසීලන්තයේ සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට කැඳවුම් ලැබූ දිමුත් කරුණාරත්නද මෙම සංචිතයට ඇතුළත්. මෙම සංචිතයේ ඇති එකම වෙනස්කම වන්නේ නවසීලන්තයේ සමග පැවැත්වෙන තරඟාවලියේ එක්දින සංචිතය මෙන්ම ටෙස්ට් සංචිතයද නියෝජනය කළ නවක ක්‍රීඩක තරිඳු කෞශල් වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවීමයි. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 14 වනදා හෝබාට්හිදී ආරම්භ වීමට නියමිතයි. Hero Sports Corner. ඒ සමගින් හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අයිබෝවන්